නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. පිංගතුනේ අපි මේ මහා බද්ද කල්පේ පහළ වෙච්ච කකුසඳ කෝණාගමන කාශ්‍යප ගෞතම කියන සිව් බුදුරජාණන් වහන්සේලා ගැන බහලා මේ බුදුරජාණන් වහන්සේලාගේ කාල පරතරයේ ආයුෂ කාලය ඒ වගේම මහා බද්ද කල්පේ තුල ඒ බුදුරජාණන් වහන්සේලා අතර කාලය ගත්තහම බොහෝ වෙලාවට ඔබට හිතෙන්න පුළුවන් මේ ඉතින් ළඟ ළඟ බුදුරජාණන් වහන්සේලා පහළ වෙලා තියෙනවා. බුදු කෙනෙක් පහළ වීම දුර්ලභයි කියුවට ඉතින් ওই බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ අනාගතේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේත් ළඟදීම පහළ වෙන්නේ. අන්න ඒ වගේ ඔබට හිතෙන්න පුළුවන්. දැන් මේ වෙනකොටත් මෛත්‍රී බුදුහාඳුනට ඇඳපු අයත් ඉන්නත් පුළුවන්. ඉතින් එහෙම සමාජය. හැබැයි පින්වතුනි අපි ධර්මානුකූලව මේ කල්පය කියන්නේ කොච්චර කාලයක්ද? මේ කල්පය තුල අන්තක් කල්ප කීපයක් තියෙනවද? ඒ වගේම ඒ බුදුරජාණන් වහන්සේලා අතර බුද්ධ ශූන්‍ය කාලේ කොයිතරම් අවුරුදු වලින් අපිට යම් මට්ටමින් හරි හිතා ගන්න පුළුවන් ප්‍රමාණයකින් අපි අවුරුදු වලින් කොහොමද අපි තේරුම් ගන්නෙ? මේ වගේ කාරණා කීපයක් එක්ක අපි ධර්ම කාරණා විමසලා බලමු. පින්වතුනි ඔබ අහලා ඇති බුදුරජාණන් වහන්සේ කල්පය ගැන. එකක් තමයි ආයුෂ් කල්පය. ආයුෂ ඒ වෙනකොට තියෙන පරමායුෂ ආයුෂ් කල්පය හැටියට ධර්මයේ හඳුන්වනවා. හැබැයි මනුස්ස ලෝකේ පරමායුෂ ගත්තාම කාලෙන් කාලෙට වෙනස් වෙනවා. දැන් අපි ජීවත් වෙන්නේ මිනිස්සුන්ගේ පරමායුෂ අවුරුදු 100නුත් පල්ලෙහාට පිරිහිච්ච කාලෙක. ඒ නිසා මෙවැනි කාලෙක ඉන්න කෙනෙකුට අවුරුදු දහස් ගණන් මිනිස්සු හිටියා කියලා, අවුරුදු දසදහස් ගණන් ආයුෂ ඇති මිනිස්සු හිටියා කියලා කෙනෙකුට විශ්වාස කරන්න බැරි මට්ටමට අද අපේ ආයුෂ පිරිහිලා නිසා අපිට ඒක හිතා ගන්න බෑ. හැබැයි පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාවල අපිට නොපෙනෙන අතීතයක් ගැන, අතීත කල්ප ගැන, මේ විශ්වය ගැන, සත්ත්ව ලෝකයන් ගැන, ඒ ලෝක ධාතු ගැන බුදුරජාණන් වහන්සේ පරිපූර්ණ අවබෝධයකින් අපිට පුදුමාකාර විදිහේ කාරණා රැසක් දේශනා කරලා තියෙනවා. ඒ නිසා තමයි උන්වහන්සේට අපි කියන්නේ ලෝක විදූ කියලා. මේ ලෝකයේ ගැන, විශ්වය ගැන පරිපූර්ණ අවබෝධයක් ඇති කරගත්ත කෙනෙක්. ඒ වගේම සියලු සත්ත්ව ලෝකයන්ගෙන් නිදහස් වෙලා නිවන කරා ගිය කෙනෙක්. ඒ නිසා අපි කියනවා ලෝක විදූ කියලා. පින්වතුනි බුදුරජාණන් වහන්සේ මේ ආයුෂ් කල්පය ගැන පෙන්නලා දෙනවා කාලයකට මනුස්සයන්ගේ පරමායුෂ වර්ධනය වෙලා අවුරුදු වලින් අසංඛ්‍යය දක්වා පරමායුෂ වැඩෙනවා. ඒක අද අපිට හිතා ගන්නවත් බෑ. අද අපිට එහෙම අත්දැකීමක් නැති යුගයක අපි ජීවත් වෙන්න නිසා. හැබැයි අසංඛ්‍යයට වැඩි වෙච්ච ආයුෂ ටික අඩු වෙලා අන්තිමටම මිනිස්සුන්ගේ පරමායුෂ අවුරුදු 10 දක්වා පිරිහෙන කාලයක් එනවා. සමහර වෙලාවට ඔබට ඒකත් හිතා ගන්න බැරි. අවුරුදු 10ට ආයුෂ බහිනවා. ඒ කොහොමද කියලා හිතා ගන්න බැරි. හැබැයි අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාලේ මීට අවුරුදු 2500 ගානකට පෙර එදා මිනිස්සුන්ගේ සාමාන්‍ය ආයු අපේක්ෂාව අවුරුදු 120ක්. හැබැයි ඊට වඩා වැඩිපුර මිනිස්සු ජීවත් වුණා. බක්කුල මහරහතන් වහන්සේ අවුරුදු 160ක් වැඩ හිටියා. ඔබට ඒක කිව්වොත් අද ඒකටම හිතා ගන්න බැරි වෙයි. එහෙම හිතෙන්නත් පුළුවන්. අවුරුදු 160ක්. අනුරුද්ධ මහරහතන් වහන්සේ අවුරුදු 150ක් වැඩ ඉඳලා තියෙනවා. හැබැයි අද අපි මේ ජීවත් වෙන වැඩි කාලයක් නෙමෙයි. මේ විශ්වයේ කාලයත් එක්ක කල්ප විග්‍රහයත් එක්ක ගත්තහම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 2500 ගානක්. එතකොට මේ කාලය තුල මිනිස්යාගේ ජීවත් වීමේ ආයු අපේක්ෂාව අඩු වෙලා අද සාමාන්‍ය ආයුෂ අවුරුදු 70 80 වගේ සාමාන්‍ය ආයුෂක් තියෙනවා. අවුරුදු 90ක් 100ක් වගේ ඉන්න කෙනෙක් ගැන කලාතුරකින් අපිට ඇහුණට අවුරුදු 150 60 ඉන්න අය ගැන අද අපිට ඒක හීනයක්. එහෙම දෙයක් අහන්න ලැබෙන්නේ නැහැ. එතකොට අපිට පේනවා අද ජීවත් වෙන මිනිස්යන්ගේ ආයුෂ අවුරුදු 100නුත් පල්ලෙහාට පිරිහිලා ඉවරයි. එහෙනම් අපි දවසින් දවස ලං වෙන්නේ ආයුෂ පිරිහිලා අර මිනිස්යන්ගේ ආයුෂ අවුරුදු 10 වෙන ඒ පිරිහිච්ච විනාශකාරී අන්තක්කල්ප විනාශ සිද්ධ වෙන තැනටයි අපි මේ ලං වෙමින් යන්නේ. එනිසා පින්වතුනි ආයුෂ ගැන අපි කල්ප විග්‍රහයේදී ආයුෂ් කල්පය ගැන ඔබ ඔය විදිහට තේරුම් ගන්න. ඔබට මතක ඇති අපේ බුදුරජාණන් වහන්සේ එදා ඡන්ද චිත්ත විරිය විමර්ශා කියන 이르දිපාද බලයෙන් දියුණු කළ හැකි ආයුෂ් සංස්කාරයන් උන්වහන්සේ චාපාල චෛත්‍ය ස්ථානයේ අසලදී අතහරිනවා. අතහැරලා තමයි ආනන්ද හාමුදුරන්ට කියන්නේ ඊට පෙර ආනන්දේ තථාගතයන් වහන්සේ සතර 이르දිපාද වඩපු කෙනෙක්. සතර 이르දිපාද දියුණු කරපු කෙනෙකුට කැමතිනම් ආයුෂ් කල්පයක් උනත් වැඩ ඉන්න පුළුවන්. ඒ කියන්නේ එතන කල්පය කියන්නේ පරමායුෂ. ඊටත් වඩා වැඩිපුර උනත් කීපයක් වැඩ ඉන්න පුළුවන්.
මොකද දැන් අවුරුදු 120 තිබ්බ කාලේ තමයි අවුරුදු 150 60 වැඩ හිටිය රහතන් වහන්සේලා ගැන කතා වෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට සිහිපත් කර ආනන්දේ තථාගතයන් වහන්සේට 이르දි බලයෙන් උන්වහන්සේට කැමතිනම් ආයුෂ් කල්පයක් හෝ තවත් ටිකක් වැඩිපුර වුණත් වැඩ ඉන්න පුළුවන්. හැබැයි එතනදී ආනන්ද හාමුදුරුවන් ආරාධනා කරන්නේ මාරයා ආනන්ද හාමුදුරන්ගේ හිත වසාගත්තා කියනවා. ආනන්ද හාමුදුරුවන්ට ඒක තේරුම් ගන්න බැරි වෙන විදිහට මාරයා හිත වසාගත්. එතකොට අපිට පේනවා මේ මාර බලවේගය කියන එක මොනතරම් බලවත් දෙයක්. ආනන්ද හාමුදුරුව ගැන තියෙන සතිමන්තාන, දුතිමන්තාන යමක් ක්ෂණයෙන් වටහා ගැනීමෙන් අග්‍රයි. ඒ වගේම ආනන්ද හාමුදුරුව ඒ වෙනකොට සෝතාපන්න ඵලයට පත් වෙලා හිටියේ. ආනන්ද හාමුදුරුව ධර්ම භාණ්ඩාගාරී. එවැනි මහා පින්වන්ත කෙනෙක්ගෙත් හිත මාරයා ඒ වෙලාවේ වසාගත්තා. බුදුරජාණන් වහන්සේ 3 වතාවක් නැවත නැවත සිහිපත් කර ආනන්දේ තථාගතයන් වහන්සේ සතර ඉර්ධිපාද වඩ කෙනෙක්. කැමතිනම් ආයුෂ් කල්පයක් වුණත් වැඩ ඉන්න පුළුවන්. ඊට ටිකක් වැඩිපුර වුණත් වැඩ ඉන්න පුළුවන්. නමුත් ආනන්ද හාමුදුරන්ට බැරි වුණා තිට්ඨතු බන්තේ කප්පං ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කල්පයක් වැඩ ඉන්න සේක්වා. තිට්ඨතු සුගතෝ කප්පං සුගතයන් වහන්සේ කල්පයක් වැඩ ඉන්න සේක්වා කියලා ආරාධනා කරන ආනන්ද හාමුදුරන්ට බැරි වුණා එතන. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්ද ඔබ දැන් මෙතනින් ඉවත් වෙන්න. බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා ආනන්ද හාමුදුරුව ඉවත් වුණා පමණයි පාපී මාරයා සැනින් පෙනී හිටියා. පෙනී ඉඳලා ආරාධනා කරා ස්වාමීනි ඔබ වහන්සේ දැන් වැඩ හිටිය ඇති. ඔබ වහන්සේගේ ඉලක්කය දැන් සම්පූර්ණයි. දැන් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් මේ ලෝකේ බැබලෙනවා. ධර්මයේ ගැන වික්තයි විසරදයි බහුශ්‍රුතයි. ඔබ වහන්සේට මම මීට පෙර පිරිනිවන් පාන ආරාධනා කරද්දී ඔබ ඒ කාරණේ තමයි මතු කරේ. නමුත් ඔබ වහන්සේ දැන් වැඩ හිටිය ඇති පිරිනිවන් පාන්න කියලා ආරාධනා කරද්දී බුදුරජාණන් වහන්සේ මේ මාරයට ඕනෑම නිසා පිරිනිවන් පෑව නෙමෙයි. මාරයා කීප වතාවක්ම බුදුරජාණන් වහන්සේට පිරිනිවන් පාන ආරාධනා කරපු වග දේශනාවල සඳහන් වෙනවා. ඒ හැම වෙලේම බුදුරජාණන් වහන්සේ සිහිපත් කරේ පාපී මාරය බුදුවරු එහෙම පිරිනිවන් පාන්නේ අවබෝධ කරගත් ධර්මයේ ලෝකෙට දේශනා කරලා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිස ලෝකෙ පහළ වෙලා. ඒ අය ධර්මයේ ගැන වික්ත විසරද බහුශ්‍රුත ධර්මදරාය බවට පත් වෙලා ධම්මානුධම්ම ප්‍රතිපදාවේදීලා සාමීචි පටිපන්න අනුධම්මචාරී පිරිසක් බවට පත් වෙලා මගේ ශ්‍රාවකයෝ බුද්ධ ශාසනයේ බබලවන්න දක්ෂ වෙනකම් පිරිනිවන් පාන්නේ කියලා. මාරයා එදා චාපාල චෛත්‍යස්ථානයේ අසලදී ওই කාරණේ සිහිපත් කරලා පිරිනිවන් පාන සීක්වා කියලා කියනකොට බුදුරජාණන් වහන්සේ බැලුවා බුදු කෙනෙක් පහළ වෙලා කළ යුතු සම්බුදු කෘත්‍ය ඉටු කරලා අවසానයිද. ඒ වෙනකොට බුදුරජාණන් වහන්සේ විසින් ලෝකයට කළ යුතු ලෝතුරා බුදු කෙනෙක් පහළ වෙලා කළ යුතු සම්බුදු කෘත්‍ය ඉටු කරලා අවසానයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා පාපී මාරේ නුඹ කලබල වෙන්න එපා. තව හරියටම මාස 3ක් අවසන් වෙන වෙසක් පුන් පොහෝ දවසේ තථාගතයන් වහන්සේ පිරිනිවන් පානවා කියලා ආයු සංස්කාර එතනදී අතහැරියා. එතකොට අපිට පේනවා අන්න එතනදී ආයු සංස්කාර ගැන කතා කරද්දී කල්පයක් වුණත් වැඩ ඉන්න පුළුවන් කියන්නේ ඒ කියන්නේ පරමායුෂ. හැබැයි බුදුරජාණන් වහන්සේ කල්ප විග්‍රහයේදී දැන් අපි මේ ඉන්න කල්පේ මහා බද්ද කල්පය කියන මේ කල්පයට අවුරුදු කීයයිද කියලා කවුරු හරි අහුවොත් ඒකට අපිට උත්තරයක් කියාගන්න බෑ. ඒකට තියෙන උපමාව. මොකද දවසක් බුදුරජාණන් වහන්සේගෙන් බමුණෙකුත් ඇවිල්ලා අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කල්පය කියලා නිතර ඇහෙනවා. මේ කල්පය කියන්නේ අවුරුදු වලින් කොච්චරක්ද කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ බ්‍රාහ්මණය අවුරුදු වලින් 100යි 1000යි ලක්ෂයයි බින්දු ගානින් කියන්න බැරි තරම් දීර්ඝයි. අපි හිතමු මෙහෙම දැන් කවුරු හරි ඔබට කිව්වොත් 1.150ක් විතර කියලා. ඕකට කියන්න දෙයක් නැහැනේ. එතකොට ඒක අපිට හිතා ගන්නත් බෑ බින්දු වලින්. ඒ වගේ සමහර අපිට ගණන් හදන්න පුළුවන් සීමාවක් තියෙනවා. දැන් ඔබ අහලා ඇති කෝටිය, කෙල කෝටිය ඔය වගේ දිගට කියාගෙන හැබැයි තව බින්දු ගණන් වැඩි වෙනකොට ඒක අපිට තා ගන්නවත් බෑ අපේ නුවණ. බුදුරජාණන් වහන්සේගෙන් මේ බමුණ අහද්දී උන්වහන්සේ වදාලා උපමාවක් කියන්නම් කියලා තේරුම් ගන්න. ඔන්න උපමාව. මේ උපමාවෙන් ඔබ හිතන්න බුදුරජාණන් වහන්සේ වදාලා යොදුනක් දිග. යොදුනක් කියන්නේ සැතපුම් 16ක්. යොදුනක් පළල යොදුනක් උස විශාල ගල් පර්වතයක් හිතන්න කියලා. ඔබ හිතාගන්නකො ඔබ දැකලා තියෙන කොහේ හරි තියෙන විශාල ගල් පර්වතයක් ගැන නිකන් හිතෙන් මවා ගන්න. එතකොට මේ ගල් පර්වතේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඊටාම සිනිඳු සලුව තමයි දිව්‍ය සලුවක් වගේ ඒ කාලේ තිබිච්ච කසී සලුව. අවුරුදු 100කට වතාවක් මේ කසී සලුවකින් යන්තම් උඩින් පිහදාගෙන යනවා. වෙන කිසිම හේතුවක් නැහැ. ඊළඟ අවුරුදු 100 තවත් එක වතාවක් ආය අවුරුදු 100කට පස්සේ උඩින් කසී සලුවකින් පිහදාන. ආයමත් අවුරුදු 100කට පස්සේ කසී සලුවකින් යන්තම් උඩින් පිහදාන. මේ විදිහට අවුරුදු 100කට එක වතාවක් කසී සලුවකින් පිස දැමීම නිසා
මේ ගල ගෙවිලා අවසන් වෙන දවසක් කෙනවද කල්පේ ඊටත් වඩා දීර්ඝයි කියලා හිතන්න කියව. මේ උපමාවෙන් පෙන්නනවා බොල් වෙච්ච නැති කුහර නැති සිදුරු නැති තනි ගල් පර්වතයක් ගැන හිතාගන්න කියන්නේ. එතකොට බලන්න යොදුනක් කියන්නේ සැතපුම් 16ක්. කිලෝමීටර් වලින් ඔබ හිතුවොත් තවත් 1.5න් වැඩි කරා. නිකන් සාමාන්‍ය හිතන්න කිලෝමීටර් 24ක් 25ක් විතර කියලා. එතකොට ඒ වගේ හිතාගත්තාම දිග පළල ඒ තරම් උස ඇති විශාල ගල් පර්වතයක්. යන්තම් සලුවකින් අවුරුදු 100කට වතාවක් පිස දැමීම නිසා මේ පර්වතයේ ගෙවිලා අවසන් වෙන දවසක් එනවාද කල්පයේ ඒ වගේ කියලා හිතාගන්න කියලා. දැන් ඔබ දැකලා ඇති චෛත්‍ය මළුවවල් වල සලපතල මළු තියෙන. එතන සලපතල කියන්නේ ගල් පතුරු අල්ලපු මළු තියෙනවා. චෛත්‍ය මළුව. සමහර බෝ මළු වෙන්න පුළුවන්. සමහර පාරවල් වල වෙන්න පුළුවන්. ලස්සනට ගල් පතුරු අල්ලපු තැන් තියෙනවා. නිතර මිනිස්සු යන්නේන තැනක් නම් ඒ මිනිස්යන්ගේ පා සටහන් හැම වෙලාවෙම කකුල තියමින් ඇවිදගෙන යනකොට කකුලේ යටිපතුලට යන්තම් මැදිලා අවුරුදු ගානක් යනකොට සමහරලාවට අඩිපාර යන්තම් හැරිලා වගේ යන්තම් මැදිලා තියෙනවා. සමහර වෙලාවට ගල් තලා මතින් දිය පහරවල් ගලාගෙන යනකොට ඒ වතුර පාරටම හැරිලා යන්තම් කානුව වගේ හැරෙනවා. එතකොට අපිට පේනවා ගල කියන එක ගෙවෙන දෙයක්. හැබැයි ඒ ගල යන්තම් කසී සලුවකින් පිස දැමීම නිසා යම් ප්‍රමාණයක් ගෙවෙනවද ඒක අපිට ඇහැකට හොයාගන්න පුළුවන් ප්‍රමාණයක් නෙමෙයි. අවුරුදු 100කට එක වතාවක් කසී සලුවකින් පිස දැමීම නිසා යම් ප්‍රමාණයක් ගෙවෙනවද ඒ විදිහට ගෙවිලා මේ ගල් පර්වතයේම අවසන් වෙන දවසක් එනවද මහණෙනි කල්පේ තරම් දීර්ඝයි කියෝ. එතකොට අපිට පේනවා මිනිස්සෙකුට මනුස්ස නුවණකට අපේ සාමාන්‍ය නුවණකට හිතාගන්න පුළුවන් දෙයක්. ඒකයි බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ මේ ලෝක විශ්ය අචින්ත්‍යයි. එතකොට මේවා ලෝක ගැන කාලය ගැන සත්ත්ව ලෝක ගැන විශ්වය ගැන මේවැ සමහර දේවල් අපේ නුවණින් අපි හිත තර්ක විතර්ක කර ගියොත් හිත විපිලිසර වෙනවා මිසක් ඒකේ යථා ස්වභාවය තේරුම් ගන්න තරම් අපේ නුවණ වැඩිලා නැහැ. ඒක බුදු කෙනෙක්ගේ විශ්යක්. නමුත් බුදුරජාණන් වහන්සේ අපට යම් මට්ටමින් හරි තේරුම් ගන්න තමයි ওই වගේ උපමාවක් පෙන්නන්නේ. එතකොට මේ මහා බද්ද කල්පයේ තුල එක කල්පයකට දැන් ඔය කිව්වේ එක කල්පයක්. ඒ කල්පයක් තුල අන්තක් කල්ප ගණනාවක් තියෙනවා. ඒ අන්තක් කල්ප අතර අන්තක් කල්පය කියන්නේ මේ කල්පය තුල ජීවත් වෙන මනුස්ස ලෝකේ මිනිස්යන්ගේ ආයුෂ අඩු වැඩි වෙනවා. කාලයකට වැඩි වෙලා අවුරුදු අසංඛ්‍යයට වැඩි වෙනවා. ඒ වැඩි වෙච්ච ආයුෂ අඩු වෙලා අවුරුදු 10 දක්වාම අඩු වෙන කාලයක් එනවා. ඒ අවුරුදු 10ට මනුස්ස ආයුෂ අඩු වෙනකොට අසංඛ්‍යයට වැඩි වෙලා ආයමත් අඩු වෙලා අවුරුදු 10 වෙද්දී මනුස්සයන්ගේ කෙලෙස් උස්සන්න වීම තුල රාග, ද්වේෂ, මෝහ උස්සන්න වෙලා එකිනෙකා මරාගෙන එක්ක ස්වභාවික විපත් වලින් එන්න පුළුවන්, එක්ක ආයුධ වලින් එන්න පුළුවන්. ඒ අන්තක්කල්ප වලට අනුව අන්තක්කල්ප විනාශ සිද්ධ වෙනවා. එතනින් හැමෝම මරණයටපත් වෙන්නේ නැහැ. ඊටාම සුළු පිරිසක් ජීවිත බේර ගන්නවා. බොහෝ පිරිසක් ලෝකේ ලේවිලක් බවට පත් වෙලා මනුස්ස විනාශයකින් අවසන් වෙනවා. හැබැයි එතනින් පස්සේ ජීවත් වෙන අර සුළු පිරිස ජීවිත බේර ගන්න අය ආයෙමත් ගුණධර්ම පුරන්න පටන් ගන්නවා. තමන්ගේ මුතුන් මිත්තන්ට වෙච්ච මේ අවාසනාවන්ත ඉරණම සිහි කර ඒ තුල ඔවුන්ගෙන් උපදින දරුවන් ඒ අයගේ දරුවන් ටික ආයුෂ වර්ධනය වේගෙන ගිහිල්ලා ආයෙමත් කාලයක් යනකොට අවුරුදු කෝටි ප්‍රකෝටි බිලියන ගාණක් කියලා නිකන් හිතන්න. එහෙම කාලයක් යනකොට ටික ආයුෂ වැඩි වෙලා ආයෙමත් අවුරුදු අසංඛ්‍යයට වැඩි වෙන කාලයක් එනවා. එතකොට මේ විදිහට අවුරුදු අසංඛ්‍යයට වැඩි වෙලා ආය අඩු වෙලා අවුරුදු 10ට අඩු වෙලා කෙලෙස් උස්සන්න වීම තුල අන්තක්කල්ප විනාශ සිද්ධ වෙනවා. එවැනි අන්තක්කල්ප ගණනාවක් එක කල්පයක් තුල තියෙනවා. හැබැයි දෙවියන්ගේ ආයුෂ, බ්‍රහ්මයන්ගේ ආයුෂ, ඒ අයගේ ආයුෂ වල අඩු වැඩි වීමක් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් මනුස්ස ලෝකේ මිනිස්යන්ගේ ආයුෂයේ තමයි ඔය අඩු වැඩි වීම සිද්ධ වෙන්නේ. දැන් මේ මහා බද්ද කල්පේ ගත්තාම පළවෙනි අන්තක්කල්පේ තමයි මිනිස්යන්ගේ ආයුෂ ඔය විදිහට වැඩි වෙලා අවුරුදු අසංඛ්‍යයට වැඩි වෙලා. ඒ වැඩි වෙච්ච ආයුෂ එතන ඉඳන් පිරිහීගෙන ඇවිල්ලා මිනිස් ආයුෂ අවුරුදු 40000 වෙච්ච කාලේ කකුසඳ නම් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වුණා කියලා දේශනාවේ තියෙනවා. හැබැයි අද කෙනෙකුට කකුසඳ බුදුහාමුදුරුවෝ ගැන ඔබ විශ්වාස කරයි. මේ අද තියෙන පරිසරය, අද තියෙන නුවණ, මේ පිරිහිච්ච යුගයක ජීවත් වෙන සද්ධාාවක් නැති කෙනෙකුට කකුසඳ බුදුරජාණන් වහන්සේගේ කාලේ මිනිස්යන්ගේ ආයුෂ අවුරුදු 40000ක් කියපුවාම ඒක නම් හිතාගන්න බෑ කියලා හිතෙන්න පුළුවන්. මොකද ඒක තමයි අපේ නුවණේ ස්වභාවය. අපිට ඒක හිතාගන්න බෑ තමයි.
හැබැයි බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දැක්කා මේ මනුස්්‍යයන්ගේ ආවිශවල ඇතිවන වෙනස්. එතකොට මේ මහා බද්ධ කල්පයේ පළවෙනි අන්තක් කල්පය තුළ මනුස්්‍යයන්ගේ ආවිශ අවුරුදු 40,000ක් වෙච්ච කාලි තමයි කකුසඳ බුදුරජාණන් වහන්සේ පහළවෙන්. උන්වහන්සේගෙන් පස්සේ ඒ අඩුවමින් පැවති ආවිශ අඩුවෙලා අවුරුදු 10ට පිරිහිලා පළවෙනි අන්තක් කල්ප විනාශි ලෝකෙ සිද්ධ වෙන්න. ඒ විනාශෙන් පස්සේ ජීවිත බේරගන්න ඉතාම සුළු පිරිසකගෙන් දෙවනි අන්තක් කල්පය ආරම්භ වෙනවා. ඒ දෙවනි අන්තක් කල්පය ආවිශ ටික වැඩි වෙලා ගිහිල්ලා ආයමත් කාලයක් යනකොට අවුරුදු අසංඛ්‍යය දක්වා ආවිශ වැඩි වෙනවා. පින්වතුනි බුද්ධ දේශනාවල සඳහන් වෙනවා මිනිස්සුන්ගේ ආවිශ දීර්ඝ වශයෙන් අවුරුදු 10 ගණන් ආවිශ වැඩෙනකොට මනුස්ස ලෝක මේ අපි දකින අපි මේ ජීවත් වෙන මේ මනුස්ස ලෝක වලට වඩා විශාල වෙනසක් තියෙනවා. ඒ දේශනා දිහා බලනකොට පේනවා දීර්ඝ ආයුෂ ඇති කාලේ මනුස්ස ලෝක ඇතැම් දිව්‍ය ලෝක හා සමානයි කියන. ඇතැම් කාමාවචර දෙවිවරු පවා ඒ කාලවල හිතනවා දැන් මනුස්ස ලෝකේ තමයි හොඳ. දිව්‍ය ලෝකවලට වඩා මේ යුගයේ මනුස්ස ලෝක හොඳයි කියලා ඇතැම් දේවතාවරු මනුස්ස ලෝකෙ හිත පිහිටවනවා. සමහරු දිව්‍ය ස්වරූපේ මනුස්ස ලෝකෙ නිතර සැරිසරනවා කියලා. දෙවියන්ට දිව්‍ය විමාන පහළ වෙනවා වගේ ඒ කාලේ පිං ඇති ගුණධර්ම ඇති මනුස්සයන්ට මනුස්ස ලෝකෙත් තමන්ට සත්රුවනි මාලිගා පහළ වෙනවා කියන මේ මනුස්ස ලෝකෙ තුල. එතකොට ඔබ අහලා ඇති කල්පෝක්ෂ කියලා දෙව්ලොව පහළ වෙනවා සිතූ පැතූ සම්පත් ලැබෙන කල්පෝක්ෂ. ඒවා මනුස්ස ලෝකේ දීර්ඝ ආයුෂ ඇති කාලවල පහළ වෙනවා කියන. ඒ කාලේ රජවරුන්ට අහසින් යන්න පුළුවන් පුණ්‍ය 이르දි තියෙනවා. රජුරවන්ට විතරක් නෙමෙයි. සිවුරංග සේනා පිරිවරාගෙන සක්විති රජවරු අහසින් ලෝකෙ වටේම ගමන් කරමින් මුළු ලෝකෙටම සීලෙන් අනුශාසනා කරනවා කියලා. එතකොට මේ කතා අද නිකන් ඇහෙනකොට නිකන් සුරංගනා කතා වගේ හිතෙන්න පුළුවන්. හැබැයි ඒවා අද අපිට අදාළ නැති වුණාට දීර්ඝ ආයුෂ ඇති අවුරුදු 10 ගණන් ආයුෂ ඇති කාලවල ස්වභාවයන් තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. හැබැයි අපිට පේනවා එහෙනම් අද අපි මේ ජීවත් වෙන මනුස්ස ලෝකෙට වඩා විශාල වෙනසක් ඒ කාලේ ලෝකෙ තුල තියෙන්නේ නැති. දැන් හිතන්න බුදුරජාණන් වහන්සේ පෙන්වනවා දීර්ඝ ආයුෂ ඇති කාලේ මනුස්ස ලෝක ඔය වගේ දිව්‍ය ලෝක වගේ සැප බහුලයි. හැබැයි මිනිසුන්ගේ ආයුෂ පිරිහිලා කෙලෙස් ඇවිස්සීම තුල අකුසල් බලවත් වීම තුල ආයුෂ පිරිහිලා අවුරුදු 100න් පහළට ආයුෂ පිරිහෙනවා කියන්නේ විකෘති රාගයේ විෂම ලෝභයේ මිත්‍යා ධර්මයේ බලවත් වෙනවා කියන්නේ. ඒ අකුසල් බලවත් වීම තුල මිනිසයන්ගේ කෙලෙස් උස්සන්න වෙලා එකිනෙකා තුල රාග, ද්වේෂ, මෝහ ඇවිස්සලා විකෘති සත්‍යයන් වගේ එළුව බල්ලෝ බලල්ලු තිරිසන්නුන්ට අන්ත මිනිස්යන් ඒ සමාජය තුල ලෝකේ ජීවත් වෙනවා. ඒ කෙලෙස් උස්සන්න වීම තුලම මිනිස් ආයුෂ අවුරුදු 100 ඉඳන් 10 දක්වා වේගෙන් පිරිහීගෙන ඇවිල්ලා අවුරුදු 10 වෙනකොට එකිනෙකා මරාගෙන ලෝකෙ ලේවිලක් වෙන කාලයක් එක්ක ස්වභාවික විපත් වලින් එක් වෙනත් විපතකින් ගින්නෙන් ජලයෙන් එක්ක සුළඟෙන් එහෙම නැත්නම් අවියාවිද වලින් විනාශ කරගෙන අන්තක්කල්ප විනාශ සිද්ධ වෙනවා. එතකොට පින්වතුනි පළවෙනි අන්තක්කල්ප විනාශයෙන් පස්සේ මේ මහා බද්ධ කල්පයේ දෙවනි අන්තක්කල්පය අර ඉතුරු වෙච්ච අයගෙන් ටික ආයුෂ වැඩි වෙලා ආයමත් අවුරුදු අසංඛ්‍යයට වැඩි වෙනවා. ඒ වැඩි වෙච්ච ආයුෂ එතන ඉඳන් ආයමත් ටික පිරිහීගෙන පහළට ඇවිල්ලා මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 30000ක් වෙච්ච කාලේ තමයි කොණාගමන කියන බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ. කොණාගමන බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට මිනිස්යන්ගේ ආයුෂ අවුරුදු 30000. ඊළඟට ඒ 30000 ආයුෂත් අඩු වෙලා අවුරුදු 10ට අඩු වෙලා දෙවනි අන්තක්කල්ප විනාශ වෙනවා. ඒ දෙවනි අන්තක්කල්ප විනාශයෙන් පස්සේ ඉතුරු වෙන ටික දෙනාගෙන් ආරම්භ වෙනවා තුන්වෙනි අන්තක්කල්ප. මේ මහා බද්ධ කල්පයේම තුන්වෙනි අන්තක්කල්පෙත් අර වගේම ඉතුරු වෙන අය තමන්ගේ පෙර මුතුන් මිත්තන්ගේ දුස්සීලකම් ඔවුන්ගේ විනාශයට හේතු වෙච්ච කාරණා ගැන ටික විමසලා අපිවත් ගුණධර්ම පුරමු කියලා ටිකෙන් ටික සිල් ගුණ දහම් රැකීම තුල ඔවුන්ගෙන් උපදින දරුවන්ට ඊළඟට ඒ අයගේ දරුවන්ට ටික ආයුෂ වැඩි වෙලා ආයමත් අවුරුදු අසංඛ්‍යය දක්වාම ආයුෂ වැඩි වෙන කාලයක් එනවා. එහෙම වැඩි වෙච්ච ආයුෂ එතන ඉඳන් ආයමත් පිරිහිලා මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 20000 වෙනකොට මේ මහා බද්ධ කල්පයේ තුන්වෙනි අන්තක්කල්පේ මිනිස් ආයුෂ අවුරුදු 20000 වෙච්ච කාලේ තමයි කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පහළ වෙලා තියෙන්නේ. දැන් බලන්න මේ මහා බද්ධ කල්පයේ පළවෙනි අන්තක්කල්පේ මිනිස්යන්ගේ ආයුෂ අවුරුදු 40000 වෙච්ච කාලේ කකුසඳ බුදුහාඳුරු පහළ වුණා. මේ මහා බද්ධ කල්පයේ දෙවනි අන්තක්කල්පේ මිනිස්යන්ගේ ආයුෂ අවුරුදු 30000 වෙච්ච කාලේ කොණාගමන බුදුහාඳුරු පහළ වුණා. මේ මහා බද්ධ කල්පයේම තුන්වෙනි අන්තක්කල්පේ මිනිස්යන්ගේ ආයුෂ අවුරුදු 20000 වෙච්ච කාලේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පහළ වුණා.
එතකොට ඒ අතර විශාල අන්තක්කල්පයක මේ අතර පරතර ඉතුරු අන්තක්කල්ප දෙක අතර බුදුවරු පහළ වුණත් ඒ අතර තියෙන්නේ අවුරුදුවලින් කීව නොහැකි තරං බුද්ධ ශූන්‍ය කාලයක් පවතින. අපිට අවුරුදුවලින් ලක්ෂයයි කෝටියයි ඔය වගේ ඉලක්කමකින් කියාගන්න බැරි තරම් දීර්ඝ කාලයක් තුළ බුද්ධ ශූන්‍ය කාලයක් ගෙවිල තමයි අන්තක්කල්ප දෙකක් අතර ඊළඟ බුදු කෙනෙක් ආයි පහළවෙන්. දැන් කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ගැන ඔබ හිතන් කාශ්‍යප බුදුරජාණන් වහන්සේ අපේ බුදුරජාණන් වහන්සේට කලින් පහළ වුණ මේ මහා බද්දකල්පේ තුන්වෙනි බුදුරජාණන් වහන්සේ හැටියටයි කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පහළවෙන්. හැබැයි උන්වහන්සේගේ පිරිනිවන් පෑමෙන් පසුව ඒ වෙනකොට මනුස්සයන්ගේ ආයුෂ අවුරුදු 20000 අවුරුදු ගානක් යනකොට දහස් ගානක් යද්දී ඒ බුද්ධ ශාසනයත් පිරිහිලා අවසන් වෙනවා. ඒ බුද්ධ ශාසනය අවසානයෙන් පස්සේ තියෙන බුද්ධ ශූන්‍ය කාලයක්. ඒ බුද්ධ ශූන්‍ය කාලයේ පවතිනවා මිනිස් ආයුෂ අවුරුදු 20000 ඉඳන් පිරිහිලා අවුරුදු 10ට පිරිහිලා තුන්වෙනි අන්තක්කල්ප විනාශයත් වෙලා. එතකොට ඒ වෙනකොට ලෝකේ ධර්මයක් නැති කාලයක්. ඒ අයගෙන් ඉතුරු වෙන අයගෙන් හතරවෙනි අන්තක්කල්පය ආරම්භ වෙන. මේ හතරවෙනි අන්තක්කල්පය තුළ ටික මනුස්සයන්ගේ ආයුෂ ආයමත් ගුණධර්ම පිරීම නිසා ඒ වෙනකොට ධර්මයක් නිවන් මගක් ලෝකෙ කතා වෙන්නේ. ඔවුන් තමන්ගේ ඥාතීන්ට වෙච්ච විපත් ගැන හිතලා ටික සංවරවීම තුළ ආයුෂ වැඩිවෙන්. එතකොට ඒ විදිහට මිනිස් ආයුෂ අර ඉතුරු වෙන අයගෙන් වැඩි වෙලා අවුරුදු අසංඛේයයටම ආයුෂ වැඩිවෙන. හැබැයි ඒ කාලෙත් ලෝකෙ ධර්මයේ තියෙන කාලයක් නෙමෙයි. එහෙම වැඩිවෙච්ච ආයුෂ ටික පිරිහිලා අඩුවෙලා මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 120 වගේ වෙච්ච කාලෙ තමයි මේ මහා බද්දකල්පේ හතරවෙනි අන්තක්කල්පය තුළ ගෞතම නම් අපි සරණ ගිය අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ. එතකොට හිතන්න මේ අතර කාල පරතරයේ අවුරුදු වලින් ගණනය කරොත් මොනතරම් දීර්ඝ කාලයක් බුද්ධ ශූන්‍යව තියෙනවද බුදුවරු දෙනමක් අතර. ඒ නිසා මේ යුගයේ තුල අපිට බුද්ධ ශාසනයක් මුණ ගැහුණා. හැබැයි මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 100නුත් පල්ලෙහාට පිරිහිච්ච කාලෙක. දැන් අපි ඉන්නේ කෙලෙස් බලවත් වෙච්ච ලෝකයක් තුල. විකෘති සත්තු වගේ මිනිස්සු ජීවත් වෙන කාලයක් තුල අපි මනුස්ස ලෝකේ ඉන්නේ. ඒ නිසා මේ යුගයේ තුල අපි බොහොම වාසනාවන්තයි. කෙලින්ම අපායට යන්න තරම් රාග ద్వේෂ මෝහ බලවත් කරගත්ත විකෘති සත්තු වගේ මිනිස්සු ජීවත් වෙන ලෝකෙක වුණත් අපිට පෙර පිනක් තිබුණා බුද්ධ ශාසනයක් මුණ ගැහෙන්න. ඒකට ධර්මයේ කියන්නේ පුබ්බේච කත පුඤ්ඤතා පතිරූපදේශ වාසෝච පුබ්බේච කත පුඤ්ඤතා අත්ත සම්මා පණීදේච ඒතම් මංගල මුත්තමන් කියන. එතකොට අපිට පෙර පිනක් තිබ්බ නිසා තමයි අපි සුදුසු ප්‍රදේශයක ඉපදුනේ. කල්යාණ මිත්‍ර සේවනය ඇති සත්පුරුෂ ආශ්‍රය ඇති පින් කරන්න පුළුවන් ගුණධර්ම පුරන්න පුළුවන් බණ අහන්න පුළුවන් ගමක රටක පළාතක අපි ඉපදුණා. තමාව දමනය කරගෙන ධර්මයේ තුල හික්මෙන්න පුළුවන්කම අද අපිට තියෙනවා. ඇයි අපිට සද්ධර්ම ශ්‍රවණය ලැබෙනවා. කල්යාණ මිත්‍ර සේවනයේ තාම අපිට තියෙනවා. හැබැයි ධම්මානුධම්ම ප්‍රතිපදාවේ ජීවත් වීමේ අපහසුතාවයක් තියෙනවා. මොකද කෙලෙස් වැඩි. සිල් රකින්න හිතුවට සිල් ටික රැක ගන්න බෑ. බණ ටික අහලා හිතනවා ෂෝක් බණ ටික. කොහොම හරි මේක ඉතින් අනුගමනය කරගන්න තියෙනවා කියන දේ නම් ඇත්ත. ඒ වුණාට ඉතින් කියලා ආයිමත් කෙලෙස් වලට හිත වැටෙනවා. එතකොට අපිට පේනවා මනුස්සයන්ගේ හිත කෙලෙස් වලින් බලවත් වෙච්ච කාලෙක ධර්මයට නැඹුරු කරනවා කියන්නේ අමාරුයි. හැබැයි අමාරුවෙන් හරි ඔබ මේ දේ කරගත්තොත් ඔබ ජය ගන්නවා. ඒකයි බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ කොච්චර අමාරු වුණත් මොනතරම් කෙලෙස් වලින් පීඩාවල් ලැබුණත් තම මේ ලැබිච්ච උතුම් මොහොත නම් අතහැර ගන්න එපා කියන්නේ. කනෝ වෝමා උපච්චකා මේ ලැබුවා උතුම් මොහොත ධර්මය අවබෝධ කරන්න ලැබිලා තියෙන උතුම් අවස්ථාව අතහැර ගන්න එපා. කනා තීතාහි සෝචන්ති නිරයම්පි සමප්පිතා මේ උතුම් මොහොත අතහැරගත් අය බොහෝ දෙනෙක් අපායවල් වල වැටිලා දුක් වෙනවා ශෝක කරනවා. හෝ අපිට වෙච්ච දේ අපිට මෙච්චර ධර්මය අල්ලන්න අවස්ථාව ලැබිලත් අපි කරගත්තේ නෑ නේද? අයියෝ අපි අකුසල් කරගත්තා කියලා ආපස්සට හිත පසුතැවෙන. ඒ නිසා ජීවිතේ පසුතැවෙන්න ඉඩ තියාගන්න එපා. ඔබ මේ ලැබිච්ච උතුම් මොහොත අත් නොහැර ධර්මය අවබෝධ කරන්න විශාල උත්සාහයක් වීරියක් ගන්න. පිංගතුනි බුදුරජාණන් වහන්සේ අපට පෙන්නනවා සමහර අය ඉන්නවා දුක්ඛාපටිපදා. ඒ අයට කෙලෙස් වලින් පීඩාව වැඩි නිසා බණ භාවනා කරන්න ගියාම නිවන් දකින්න ගියාම ඔහුට තියෙන්නේ දුක් සහිත ගමන. කොච්චර භාවනා කරත් හිත එකඟ වෙන්නේ නැහැ. කෙලෙස් වලටම හිත දුවනවා. කෙලෙස් වලින් පීඩාව වැඩි. මේ නිතර තරහ යනවා, ද්වේෂය ඇති වෙනවා. ඊළඟ රාග සහිත සිතුවිලි වලින් නිතර තමන් පීඩාවට පත් කරනවා. හැම වෙලාවෙම අනුවණකම මෝහය මුලාවට පත් වෙනවා.
ඒ තුළ තමන් මොනතරම් කෙලෙස් වලින් පීඩාව ලැබුවත් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා හිස ගිනිගත්ත කෙනෙක් ගින්න නිවන්න මහන්සි වෙනවා වගේ. ආයුධයකින් පහරක් කාපු කෙනෙක් තුවාලයක් සනීප කරන්න වෙහෙසෙනවා වගේ ධර්මය අවබෝධ කරන්න මහන්සි ගන්න. අඬ අඬා හරි කමක් නැහැ නිවන් අවබෝධයට වීරිය වඩන්න. ඒ නිසා තමන්ට දුෂ්කර ප්‍රතිපදාවක් තුල වුණත් වීරිය වඩාගෙන යන කෙනෙකුට ධර්ම අවබෝධය කරා යා ගන්න පුළුවන්. ඔබ අහලා ඇති සෝන හාමුදුරුවෝ ගැන. මේ බුද්ධ ශාසනයේ ආරම්භක වීරිය ඇති භික්ෂුන් වහන්සේලා අතර උන්වහන්සේට අග්‍රස්ථානයක් පවා බුදුරජාණන් වහන්සේ පිරිනමනවා. ඒකට හේතුව මේ සෝන කියන්නේ බොහොම රජ පවුලක සැපට හැදිච්ච රාජකුමාරයෙක්. හැබැයි ඒ රජ සැප රන් මිරි වැඩි සඟලවල් රන් භාජන ඒ තිබ්බ වටිනා සලුපිලි දිව්‍යාංගනා වගේ කුමාරිකාවරු මාලිගාවන් සැප සම්පත් ඔක්කොම අතහැරලා ඒ සියල්ල අතහැරලා නිවන් අවබෝධ කරන්න හිතාගෙන පැවිදි වුණා. පැවිදි වෙලා පාත්‍රයක් සිවුරක් ඇතුව බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වුණා විතරක් නෙමේ සෝන හාමුදුරුවෝ කල්පනා කරා මම ඉක්මනින්ම නිවන් දකිනවා. මම මොනතරම් සැප සම්පත් තිබිලා අතහැරපු කෙනෙක්ද? මං කොහොම හරි වීරිය වඩනවා. මේ ලැබිච්ච උතුම් අවස්ථාවෙන් මම ධර්මාවබෝධයට වීරිය වඩනවා කියලා බුදුරජාණන් වහන්සේගෙන් උපදෙස් ටිකකුත් අරගෙන කැලේට ගියා භාවනා කරන්න. උන්වහන්සේ බොහොම ප්‍රිය කරා හුදකලා කැලෑවල වනාන්තරවලම භාවනා කරන්න. දැන් සෝන හාමුදුරුවෝ මහ වනාන්තරයේ ගල්ලෙනක් කුටියක් වගේ සකස් කරගෙන තිබුණා. ගල්ලෙන ඉදිරියේ සක්මන් මළුවක් තියෙනවා. දැන් උන්වහන්සේ කල්පනා කරා මම ධර්මාවබෝධය ලබන තෙක් නිදාගන්න ඉරියව්වට නම් කය හසුරුවන්නේ. ඒකට ධර්මයේ කියන්නේ ජාගරියානු යෝගේ. නිදි මරාගෙන භාවනා කරන. එතකොට උන්වහන්සේ අධිෂ්ඨානයක් ඇති කරගත්තා මම ධර්මය අවබෝධ කරගන්න තෙක් නම් ශරීරය හරවන්නේ නැහැ නිදාගන්න ඉරියව්වකට. ඉරියව් 3ක් ඔස්සේ මං පුදුම වීරියකින් ධර්මාවබෝධය ලැබෙන තෙක් මං වීරිය වඩන. ඒ තමයි හිටගෙන ඉන්න ඉරියව්ව, සක්මන් කරන ඉරියව්ව, වාඩි වෙලා භාවනා කරන ඉරියව්ව. නිදාගන්න ඉරියව්වට යොමු වෙන්නෙම නැහැ. නිදිමත එනකොට ආයි නැගිටලා සක්මන් කරනවා. ආයි හිටගෙන භාවනා කරනවා, වාඩි වෙනවා. එතකොට මේ විදිහට පුදුම වීරියකින් භාවනා කරා. හැබැයි පින්වතුනි අද වගේ කාලයක් නෙමෙයි. එක බණ පදේ අහලා රහත් වෙච්ච රහතන් වහන්සේලා හිටපු කාලේ දහස් ගණන් මහරහතුන් එක දේශනාව අවසන් වෙනකොට දහස් ගණන් රහත් වෙන කාලේ ඊර්දි ප්‍රාතිහාරයේ පාන මහා රහතන් වහන්සේලා භික්ෂුන් වහන්සේලා එදා සමාජයේ වැඩ හිටිය කාලේ සෝන හාමුදුරුවෝ වීරිය වඩනවා පුදුම වීරිය. රැලි වෙනකන් සක්මන් කරනවා. දවල් කාලෙත් භාවනා කරනවා, සක්මන් කරනවා. උන්වහන්සේගේ වීරිය වැඩි අධිකයි. හිත විසිරෙනවා. පුදුම වීරියෙන් භාවනාම කරනවා. අවුරුද්දක් 2ක් 3ක් නෙමෙයි අවුරුදු 25ක් වීරිය වැඩුවා. දැන් බලන්න ඔබට හිතා ගන්නවත් පුළුවන්ද කියලා. අවුරුදු 25ක් එක දිගට වීරිය වඩනවා. හැබැයි සමාධියක්වත් තාම ඇති කරගන්න බැරි වුණා කියලා. උන්වහන්සේගේ හිත කලබලයි. කොහොම හරි මම මේක කරගන්නවා කියලා පුදුම වීරියෙන් භාවනා කරනවා. අවසානයේ සක්මන් කරලා යටිපතුල් පිපුරුවා කියලා. යටිපතුල් පැලිලා අඩිය තියාගන්න බෑ. යටිපතුල් වලින් ලේ ගලන. සක්මනේ අඩිය තියෙනකොට විශාල වේදනාවක් ඇති වෙනවා. යටිපතුල් වලින් ලේ ගලන. ඒත් වීරිය අතහැරියේ නැහැ. උන්වහන්සේ කල්පනා කරා මම මැරුණත් කමක් නැහැ. යටිපතුලෙන් බැයිනත් දනිස්සෙන් සක්මන් කරනවා කියලා දන ගහගත්තා. දන ගහගෙන දනිස් දෙකින් සක්මන් කරනවා. රිදෙනකොට එහෙම එතන වාඩි වෙලා භාවනා කරනවා. ආයි හිටගෙන වේදනාව යටපත් කරගෙන හිටගෙන භාවනා කරනවා. මෙහෙම අවුරුද්දක් 2ක් 3ක් නෙමේ අවුරුදු 25ක් තිස්සේ වීරිය වැඩුවා. අවුරුදු 25ක් වීරිය වඩලා අවසානයේ උන්වහන්සේට හිතුණා මට පින් නැතුව ඇති. මං අවුරුදු 25ක් වීරිය වැඩුවා. මට ධර්මය අවබෝධ කරගන්න පින නැතුව ඇති. මට සමාධි මාත්‍රයක්වත් අනේ ඇති කරගන්න බැරි වුණානේ. මීට වඩා හොඳයි මං පින් ටිකක් කරගන්නවා. සිවුරු ඇරලා ගිහිල්ලා පිනක් දහමක් කරගෙන ධර්මානුකූලව ජීවත් වෙනවා කියලා හිතුවා. මේ සිතුවිල්ල හිතට එනකොටම බුදුරජාණන් වහන්සේට ඒ සිතුවිල්ල අරමුණු වුණා. බුදුරජාණන් වහන්සේ මොහොතෙම උන්වහන්සේ වැඩ හිටිය තැනින් දික්කල අතක් හකුලනවා වගේ, හැකිලු අතක් දික් කරනවා වගේ ඒ සැනින් සෝන හාමුදුරුවෝ ඉදිරියේ පෙනී හිටියා. පෙනී ඉඳලා ඇහුවා සෝන ඔබ සිවුරු අරින්න හිතුවා නේද? අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මං අවුරුදු 25ක් වීරිය වැඩුවා. මට සමාධි මාත්‍රයක්වත් නැහැ කිව්වා. මං පිනක් දහමක් කරගෙන ඉන්නේ හොඳයි කියලා හිතුවා කිව්වා. සිවුරු ඇරලා ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ අහනවා සෝන ඔබ රාජකුමාරයෙක් නේද? ඔබ බොහෝ සැපසේ හැදිච්ච කෙනෙක් නේද? ඔබ ගිහි කාලේ ඔබ රාජකුමාරයෙක් හැටියට පැවිදි වෙන්න පෙර ඔබ ආස කරපු ප්‍රිය කරපු දේ මොකක්ද? එතකොට කියනවා නේ ස්වාමීනි මං ඒ කාලේ නම් ওই සිතාර වාදනයේට බොහොම ප්‍රියයි කිව්වා. සිතාරේ ඔබ දැකලා ඇති සිතාරේ මේ සිතාර වාදනයේට බොහොම ප්‍රියයි කිව්වා.
අන්න එතකොට බුදුරජාණන් වහන්සේ සිතාරය උපමා කරගෙන අහනවා සෝන එහෙමනම් ඔබ ඒ කාලේ සිතාර වාදනය කරද්දි මේ සිතාරේ තද කරලා තිබුණොත් මිහිරි ස්වරයක් ගන්න පුළුවන් ඕනෑවට වඩා තද කරලා හිර කරොත් වාදනය කරලා මිහිරි ස්වරයක් ගන්න පුළුවන්. අනේ ස්වාමිනී එහෙම බෑ කියලා. බුදුරජාණන් වහන්සේ අහනවා එහෙමනම් සෝන මේ සිතාරේ ඕනෑවට වඩා ලිහිල් කරොත් මිහිරි ස්වරයක් ගන්න පුළුවන්. ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ සිතාරේ ඕනෑවට වඩා ලිහිල් කරොත් නම් ඒත් මිහිරි ස්වරයක් ගන්න බෑ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ අහන එහෙනම් සෝන කොහොමද ඔබ සිතාර වාදනය කරේ කාලේ? ස්වාමිනී මං ඕනෑවට වඩා තද කරන්නෙත් නැතුව ලිහිල් කරන්නෙත් නැතුව මධ්‍යස්ථ ප්‍රමාණයකට සුසර කරලා තියාගත්තා කියලා. අන්න එතකොට තමයි මට මිහිරිව වාදනය කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ වදාළ සෝන ඔය උපමාවම ඔබ භාවනාවටත් ගලප ගන්න කිව්වා. ඕනෑවට වඩා දැඩි වීරියක් කලබලයක් හිතට ඇති වුණොත් ඔබේ හිත උද්දච්චයට යනවා, හිත විසිරෙන්න බලනවා. අර ඕනෑවට වඩා තද කරාට පස්සේ හිර කරාට පස්සේ මිහිරි ස්වරයක් ගන්න බෑ වගේ අපි කතාවට කියන කලබලයට හදිසියට මුකුත් කරගන්න බෑ කියලා. කලබලේ වැඩි වුණාට පස්සේ මොකද්ද කරගන්න කියලා එකපාරට හිතා ගන්න බැරි වෙනවා. ඒ වගේ සෝන හාමුදුරන්ට පුදුම වීරිය මං කොහොම හරි නිවන් දක්න මං කොහොම හරි වීරිය වඩනවා කියලා පුදුම වීරිය යටිපතුල් පුපුරුවට පස්සේ ලේ ගලනකොට දනිස් දෙකෙන් සක්මන් කරන ඒ වීරියත් එක්කම කලබලයත් එක්ක හිත උද්දච්චයට යනවා, හිත විසිරෙනවා, හිත කලබලයි. හැබැයි වීරිය අඩු වුණාට පස්සේ වෙන්නේ බුදුරජාණන් වහන්සේ වදා සෝන ඕනෑවට වඩා වීරිය අඩු වුණොත් හිත කුසීතකමට කම්මැලිකමට නිදිමතට බර වෙනවා. දැන් අර සිතාරේ ඕනෑවට වඩා ලිහිල් වුණාට පස්සේ ඒත් වාදනය කරගන්න බෑ. අන්න ඒ වගේ තද කරත් ඕනෑවට වඩා ලිහිල් කරත් ඔබට වාදනය කරන්න බෑ. ඔබ මධ්‍යස්ථ ප්‍රමාණයකට තියාගෙන සිතාර වාදනය කරා නම් ඔබේ වීරියත් භාවනාවට ඔබ දැඩි වීරියකුත් නැතුව අඩු වීරියකුත් නැතුව ඔබට භාවනාවට අවශ්‍ය ප්‍රමාණි වීරියක් ඔබ පවත්ව ගන්න කියව. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේගෙන් ඔය උපදෙස් ලැබුණා. බොහොම සතුටෙන් එදා හිත හදාගෙන ආයමත් භාවනා කරන්න පටන් ගත්තා. ඒ තුල ඉක්මනින් හිත එකඟ වුණා. ඒ තුල විදර්ශනා වඩලා කෙලෙසුන්ගෙන් මිදලා උතුම් මහරහතන් වහන්සේ නමක් බවට පත් වුණා. එතකොට අපිට පේනවා අවුරුදු 25ක් වීරිය වඩලා සමාධි මාත්‍රයක්වත් නැතුව වීරිය වඩලා හැබැයි ධර්මය අවබෝධ කරගත්ත අය ගැන අහලා තියෙනවා. එතකොට අපිට පේනවා ඒ තරම් වීරියක් වඩන්න සිද්ධ වුණේ ඒ කාලේ තමන්ට මේ තරම් රහතන් වහන්සේලා ඉක්මනින් බණපදය අහලා රහත් වෙච්ච අය හිටපු කාලේ. හැබැයි උන්වහන්සේට අවුරුදු 25ක් යනකම් වීරිය අතහරින්න නැතුව අඛණ්ඩව පවත්වාගෙන යන්න පුළුවන්කම ලැබුණා කියන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ උත්සාහයක් අරන් එක දවසක් භාවනා කළා අතහරින්න එපා. අනේ මම භාවනා කරා මට හරියන්නේ මමත් ඉතින් බණ අහනවහනකෝ ඉතින් අපිට ප්‍රතිඵල ලැබුණාද කියලා සමහරු එක දවසෙන් දෙකෙන් සතියෙන් දෙකෙන් තීරණ ප්‍රතිඵල ගැන හිතනවා. ඒ නිසා ඔබ දිගින් දිගටම ධර්මයේ වඩන්න, ඔබ පින් දහම් කරන්න, ඔබ සීල රකින්න, ඔබ බණ භාවනා කරන්න, ඔබේ ජීවිතය තුළ සද්ධාදී ගුණධර්ම වඩාගෙන යන්න. ඒ ගුණධර්ම වැඩෙනකොට ධර්මාවබෝධය ඔබ කරා එනවා. ඔබට හදිස්සිය තිබුණා කියලා, ඔබට ප්‍රතිඵල ඉක්මන් වෙන්න ඕන කියලා හදිස්සියේ විදිහට ප්‍රතිඵල ලැබෙන්නේ. ඔබ මාර්ගයේ වඩනවා නම් ඒ මාර්ගයේ වැඩෙනකොටයි හේතුවට අනුවයි ඵලය සකස් වෙන්නේ. ඔබ ධර්මාවබෝධයට අවශ්‍ය වෙන හේතුව ඔබ තුල සකස් කරනකොට ඊට අදාළ විදිහට ඵලය ඔබ තුල නිර්මාණය වෙනවා. ඒ පිණිස ඔබ වීර්යය වඩන්න. ඒ නිසා පින්වතුනි අපි මේ ජීවත් වෙන්නේ මහා බද්ද කල්පේ 4 වෙනි අන්තක් කල්පය තුල. 4 වෙනි අන්තක් කල්පෙත් මිනිස්සුන්ගේ ආයුෂ පිරිහිලා මිනිස්සු ආයුෂ අවුරුදු 100නුත් පල්ලෙහාට බැහැපු කාලෙක. හැබැයි අද මේ වෙනකොට අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා වුණත් අද අපිට උන්වහන්සේගේ බුද්ධ අධිෂ්ඨානයෙන් ඒ සර්වඥ ධාතුන් වහන්සේලා තාම ලෝකෙ වැඩ ඉන්නවා. බුදුරජාණන් වහන්සේ පරිහරණය කරපු පාරිභෝගික වස්තු, පාරිභෝගික ධාතුන් වහන්සේලා හැටියට හඳුන්වන මේ උතුම් පූජනීය ධාතුන් වහන්සේලා ලෝකෙ වැඩ ඉන්නවා. ජය ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාව මේ ලංකා භූමිය තුල ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවාසේ වැඩ ඉන්නවා. ඒ වගේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වාම යටි දළදා වහන්සේ, ඒ වගේම සෝමාවතී චෛත්‍ය තුල දකුණු දළදා වහන්සේ, ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා රුවන්වැලි මහා සෑ භූමියේ තාම වැඩ ඉන්නවා. ඒ නිසා මේ ලංකා භූමියේ ඉපදිච්ච ඔබ බොහොම වාසනාවන්ත, බොහොම පින්වන්ත පිරිසක්. අපිට ප්‍රශ්න තියෙන්න පුළුවන්, අපිට අගහිඟකම් තියෙන්න පුළුවන්. හැබැයි ඔබට මේ බුද්ධ ශාසනයක් ලැබිච්ච වෙලාවේ මේ යුගයේ තමයි ධර්මීය හොඳටම දැන් බලවත් වෙච්ච කාලේ. ඔබ හොයලා බලන්න මේ තරම් පින්කම් මීට අවුරුදු 20කට 30කට එහා ඔබ අහලවත් තිබුණාද? මේ කප්රු පළඳන ඒවා, මේ තරම් චෛත්‍ය වන්දනා, මේ තරම් පින්කම් ඔබ අහලවත් නැහැ. අද මාසෙන් මාසේ සතියෙන් සතිය
සමහල්ලාවට අවුරුද්ධකට පින්කං ගණනාවක් පැවැත්වෙන. බොහොම සද්ධාවන්ත මිනිස්සු මේ පින්කං ඔට ලක්ෂ ගණනින් එකතු වෙනවා. මෙහෙම පින්කං ඉස්සර තිබුන්නේ ඉස්සර අටමස්ථාන වදින්න ගිය සොලොස් මස්ථාන වදින්න ගියත් කරත්තවල නැගලා ඉඩකඩන් සමහල්ලාට දේපොල ලියලා දරුව විවාහ කළ දේපොල ලියල තමයි වන්දනාය පිටත් නෙයි කියලා විශ්වාසකුන්නේ සමහරු. හැබැයි අදාපිට බොහොම සතුටින් බොහොම සද්ධාවෙන් ඕන තරම් පින්කං කර කර සද්ධාව දියුණු කරගන්න. සීල් ගුණ දහම් රැකගන්න බණ භාවනා කරගන්න පින් කරගන්න ධර්මය ඉගෙන ගන්න අද හොඳ අවස්ථාවක් ලැබිච්ච වෙලා. ඒ නිසා මේ ලැබිච්ච අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනයක් උපරිම ප්‍රතිඵලයක් ඔබෝබේ ජීවිතය තුළ ඇති කරගන්න. තින් එහෙමනං ඔබ හැම දෙනාට සද්ධාදී ගුණ ධර්ම දියුණු කරගෙන උතුම් වූ ධර්මයම අවබෝධ කරගන්න වාසනාවම ලැබේවා 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 කියලා අපි ඔබට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා.